වෙලාව සවස 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය මොහන් පෙරේරා, ප්‍රකාශය ගයන් කෞශාල් ජයවීර. රටේ අභ්‍යන්තර ගැටලු විසඳීමට බාහිර යාන්ත්‍රණයක් අවශ්‍ය නොවන බව විදේශ ඇමති අවධාරණය කරයි. මෙවර ජගත් මහමඩල සැසියේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තරය තුළ ඇති විවිධ වැරදි මතවාද නිවැරදි කිරීමට පියවර. රට විවෘත කරන්නේ දැයි අවසන් තීරණය හෙට. මෙරට බැංකු 3කට ඇමරිකාවෙන් ඩොලර් මිලියන 265ක්. දැනට ඇත්තේ කෘතිම කිරිපිටි හිඟයක් බවට තොරතුරු. විදේශගතව සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට ගුවන් තොටුපළේ PCR පරීක්ෂණයකින් පසු කඩිනමින් නිවසට. යුරෝපා කොමිසමේ නියෝජිත පිරිසක් මේ මස අගදී දිවයිනට. වාහන අමතර කොටස්වල මිල වැඩිවීමට හේතුවක් නැතැයි අවධාරණය කෙරේ. ජකර්තාගනුවර වායු දූෂණයට ඉන්දුනීසියානු ජනපති වරදකරු වෙයි. දකුණු අප්‍රිකාවත් සමග 2020 තරඟාවලියේදී ක්‍රීඩකයන් සම්බන්ධව කිසිවෙක්ගෙන් පැමිණිල්ලක් නැතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියයි. රටේ අභ්‍යන්තර ගැටලු විසඳීමට බාහිර යාන්ත්‍රණයක් අවශ්‍ය නොවන බව විදේශ අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා පවසයි. එවැනි යාන්ත්‍රණයක් සකස් කිරීමට ජගත් මානව හිමිකම් කවුන්සලයට බලයක් ලබා දී නැතැයිද ඔහු පෙන්වා දෙයි. රටේ අභ්‍යන්තර නීති පද්ධතිය තුළ සියලු ගැටලුවලට විසඳුම් ලබා දිය හැකිය. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය සංවිධානය කළ මාධ්‍ය හමුවේදී වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක්වෙමින් ඔහු මේ බව කීවේය. මෙවර මානව හිමිකම් සැසියේදී LTT සැකකරුවන් නිදහස් කිරීම, අතුරුදන්වන්ට වන්දි ගෙවීම, ත්‍රස්ත මර්ධන පනත සංශෝධනය කිරීම වැනි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් රජයක පියවර මානව හිමිකම් කොමසාරිස් මිචෙල් පැච්ලේ ඇගීමට ලක් කිරීම සුබවාදී ලකුණකි. එමෙන්ම මානව හිමිකම් වලට මුවාවී ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු වලට අතපෙවීම හෙලා දකිමින් රුසියාව, ජපානය, උතුරු කොරියාව, ඉරාකය, වෙනිසුලාව ඇතුළු රටවල් 15ක් ශ්‍රී ලංකාව සමග අත්වැල් බැඳ ගැනීම ජයග්‍රහණයකි. මානව හිමිකම් සුරකීම, සංහිඳියාව පවත්වාගෙන යාම, ත්‍රස්තවාදයේ මුලිනුපුටා දැමීම යන කරුණු ඔවුන්ගේ ප්‍රසාදයට හේතු විය. කලාපයේ අනිකුත් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාව සාමකාමී රටකි. පසුගිය වසර දෙකේදී සක්‍රියව ඒ බව ජාත්‍යන්තරය හමුවේ පෙන්නුම් කර තිබේ. ශ්‍රී ලංකාව මෙවර ජගත් මානව හිමිකම් කවුන්සලයට මුහුණ දීමට පෙර ගෙවුණු මාස කිහිපය පුරා රටවල් රැසක් දැනුවත් කර තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ගේ සහාය ශ්‍රී ලංකාවට ලැබී ඇත. විදේශ අධිකරණ හා ආරක්ෂක අමාත්‍යාංශය එහිදී මනා කළමනාකරණයකින් ක්‍රියා කළේය. බටහිර යුරෝපීය රටවල් කිහිපයක් තවදුරටත් ශ්‍රී ලංකාවට එරෙහිව යම් යම් වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සිටින බව කොළඹගේ මහතා සඳහන් කළේය. එහෙත් මිත්‍ර රටවල් රාශියක් සිටි. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ වත්මන් වැඩපිළිවෙල ඔවුන්ගේ ඇගීමට ලක්විය. මානව හිමිකම් සුරක්ෂිත කිරීමට ශ්‍රී ලංකා රජය ගෙන යන වැඩපිළිවෙලට තවත් කාලය දිය යුතුයයි එම රටවල් කීවේය. සජාතීන්ගේ කමුළුව විසින් මේ හියුමන් රයිට්ස් කමිෂන් එකට මේ වගේ බලයක් පවරලා නැහැයි කියන එක තමයි අපේ මතය. ඒ වගේම අපේ රටේ යාන්ත්‍රණය ඉතාමත්ම හොඳට ක්‍රියාත්මක වෙමින් යන අවස්ථාවක මෙවැනි බාහිර යාන්ත්‍රණයකින් කිසිම ප්‍රතිඵලයක් නැහැයි කියන එක තමයි අපේ අදහස. එවැනි බාහිර යාන්ත්‍රණයක් සඳහා වියදම් කරන මුදල්, ගත කරන ශ්‍රමය කිසිම පළක් නැහැ කියන එක තමයි අපේ මතය. අපි ඔප්පු කරන්න හදන්නේ ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන්, ශ්‍රී ලංකාවේ සමාජයේ පැවැත්ම වෙනුවෙන් අපි හැමදේම කරනවා. ඒක නිසා මේ වගේ බාහිර යාන්ත්‍රණයක් අවශ්‍ය නැහැයි කියලා. මෙවර එක්සත් ජාතීන්ගේ මහමණ්ඩල සැසියට සහභාගී වන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කොවිඩ් අභියෝගය ජය ගැනීමේ ක්‍රියාන්විතය හා ඉදිරි සැලසුම් පිළිබඳව අදහස් දක්වනු ඇත. සිය රටවල ආර්ථික හා සමාජීය සංවර්ධනය සඳහා එකඟතාවන්ට එළඹෙමින් පශ්චාත් කොරෝනා අභියෝගය ජය ගැනීමට මෙවර සැසිය මහඟු අවස්ථාවක් වනු ඇතැයි
මෙම අවස්ථාවට එක් වූ ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා කීවේය. එමෙන්ම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජගත් ප්‍රජාව අතර පවතින විවිධ වැරදි මතවාද නිවැරදි කිරීමට මෙවර රාජ්‍ය නායක සමුළුව ජනාධිපතිතුමා අවස්ථාවක් කරගනු ඇතැයිද ඒ මහතා විශ්වාසය පළ කරයි. මේ සියල්ලන්ගේම අදහස් කරන්නේ මොකද මේ සමහර දේවල් විශේෂයෙන්ම මේ එක්සත් ජාතීන් මහා මණ්ඩලයේ මහා ලේකම් සමග මා මෙවැනි සම්බන්ධ වීම 7-8කට සහභාගී වෙලා තියෙන නිසා මට මේ කියන්න පුළුවන් රාජ්‍ය නායකයා තම රටේ තිබෙනා වූ ඒ නොයෙකුත් දේවල් පිළිබඳව ඒ ජගත් ප්‍රජාව නොයෙකුත් ප්‍රශ්න නොයෙකුත් ආකාරයේ මත දරන්නට පුළුවන් වැරදි මත දරන්නට පුළුවන් ඒවා නිවැරදි කරන්න තියෙන තාමත් වැදගත් අවස්ථාවක්. මේවා සාමාන්‍යයෙන් මේ Zoom තාක්ෂණයෙන් ඉතාම අමාරුයි කරන්න මොකද එහෙම අවස්ථා නොදෙන නිසා. නමුත් මේක ඕනෑම රාජ්‍ය නායකයෙකුට විශේෂයෙන්ම රාජ්‍ය නායකයෙක් හෙඩ් ඔෆ් ස්ටේට් කෙනෙක් වෙනකොට ජනාධිපතිවරයෙක් වෙනකොට සජාතීන්ගේ මහලේකම්වරයා අනිවාර්යයෙන්ම හමුවීමක් ලබා දෙනවා. ඒ හමුවීම මිනිත්තු 15ක් මිනිත්තු 20ක් වගේ කාලයක් ඉතාමත්ම වැදගත් කරුණු කාරණා රැසක්. මම හිතනවා මේ දවස්වල මේ ජිනීවාවල තියෙන සමුළුවක් සමග මානසිකම් සමුළුවක් සමග ඉතින් ජනාධිපතිතුමාට මේ ඉතාමත්ම වැදගත් හොඳ අවස්ථාවක්. මේ පහුගිය කාලය තුල මානව හිමිකම් පිළිබඳව නොයෙකුත් දෑ රජය විසින් කරා බොහොම සුබවාදී දේවල් ඒ සියල්ලම ඉදිරිපත් කරන්නට වැරදි මත තියෙන ඒවා නිවැරදි කරන්නට රට ලබන සතියේ විවෘත කරන්නේ දැයි අවසන් තීරණය හෙට පැවැත්වෙන කොවිඩ් මර්ධන කාර්යසාධක බලකා රැස්වීමේදී ගනු ඇත. දැඩි නීති හා සීමා යටතේ රට විවෘත කිරීමේ හැකියාව පිළිබඳව අවධානය යොමු වී ඇත. ඒ සඳහා සෞඛ්‍යංශ ප්‍රධානීන් නිර්දේශ මාලාවක් ඉදිරිපත් කර තිබේ. පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන්ද සෞඛ්‍යංශ නිර්දේශ ඉදිරිපත් කරනු ඇත. දැනට පනවා ඇති නිරෝධායන ඇන්ද්‍ර නීති අවසන් වන්නේ ලබන 21 වෙනිදා අලුයමය. මෙවන විට දින 28ක් රටපුරා දැඩි නිරෝධායන ඇන්ද්‍ර නීතිය ක්‍රියාත්මක වී ඇත. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට සහන සැලසීම සඳහා කාන්තා ව්‍යවසායකයන් නැංවීමට සනස සංවර්ධන බැංකුවට ඇමරිකාවෙන් ඩොලර් මිලියන 40ක ණයක් ලැබී තිබේ. එක්සත් ජනපද සංවර්ධන මුල්‍ය සංස්ථාව එම ණය ප්‍රදානය කර ඇත. එම මුල්‍ය සංස්ථාව මෙරට බැංකු 3ක් සඳහා ඩොලර් මිලියන 265ක් අනුමත කර තිබේ. DFCC බැංකුව හා NDB බැංකුව අනෙකුත් බැංකු දෙක වෙයි. මෙහිදී සනස සංවර්ධන බැංකුව රුපියල් ලක්ෂ 5 සිට රුපියල් මිලියනය දක්වා ණය ලබා දීමට නියමිතය. ණය මුදලෙන් 40%ක් කාන්තාවන්ට හිමි වූ කාන්තාවන් සවිබල ගන්වන බාණ්ඩ හා සේවා සපයන ආයතන වෙත ලබා දෙනු ඇත. සතුස මුල්්‍යාංශයේ නියෝජ්‍ය සාමානාධිකරවරයාට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ආන්දෝලනාත්මක සුදුලුණු බහලුම් දෙකක් තෙවන පාර්ශවයකට අලෙවි කිරීම සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අනුව ඔහු අත්අඩංගුවට ගෙන ඇත. සාකච්ඡා මාර්ගයෙන් ගැටලු විසඳා ගැනීමට සූදානම් බව වර්ජනය නිරත ගුරු විදුහල්පති වෘත්තීය සංගම් නියෝජිතයෝ කියති. උසස් පෙළ හා පහේ ශිෂ්‍යත්ව විභාග සඳහා සිසුන් ලියාපදිංචි කිරීමට ලබා දී තිබූ කාලය ඊයේ අවසන් විය. මේ වන විට පාසල් රැසක්ම එම අයදුම්පත් විභාග දෙපාර්තමේන්තුවට යොමු කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය කියයි. පහේ ශිෂ්‍යත්ව අයදුම්පත් 80%ක් පමණද උසස් පෙළ 90%කට වැඩි ප්‍රමාණයක්ද අයදුම්පත් යොමු කර තිබේ. මෙතෙක් අයදුම්පත් යොමු නොකළ අයටද ඉදිරියේදී සහනයක් ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. ඉකුදා ගුරු සංගම් නායකයෙකු වන ජෝසප් ස්ටාලින් තර්ජනය කළේ සිසුන්ගේ අයදුම්පත් විභාග සඳහා යොමු නොකරන බවටයි. මෙරටට කිරිපිටි ආනයනය කරන සමාගම් සතුව තවදුරටත් විශාල තොග ඇතැයි හඳුනාගෙන තිබේ. ඒවා සංගවා මිල වැඩි කිරීමට ඉල්ලීම් කරන බව රජය කියයි. කුඩා දරුවන්ගේ කිරිපිටි රෝගී වූ අයට දෙන කිරිපිටි සහ වෙනත් මෝල්ට් වර්ග වෙළඳපොලේ අවශ්‍යතරම් පවතී. එහෙත් සාමාන්‍ය ජනතාව පරිභෝජනය කරන කිරිපිටි අඩු මට්ටමක පවතී. පවතින ආර්ථික ගැටලු හමුවේ කිරිපිටි මිල වැඩි කිරීමට අවසර දිය නොහැකි බව රජය සඳහන් කරයි. එහෙත් අදාළ සමාගම්වලට බදු සහන ලබා දී තිබේ. දේශීය දියරකිරි සඳහා වෙළඳපොලේ මේ දිනවල විශාල ඉල්ලුමක් තිබෙන බව ව්‍යාපාරිකයෝ කියති. එහෙත් එම කිරි පැකැට්ටුවක මිල ඉහළ බැවින් සෑම දිනාටම එය මිලදී ගත නොහැක.
ඇතැම් පවුලකට එවැනි පැකැට්ටුවක්ද ප්‍රමාණවත් නොවේ. මේ නිසා එම ලීටරයකින් යුතුන් කිරි පැකැට් දැනට වඩා අඩු මුදලකට සපයන්නේ නම් ඒවාද ජනතාව අතර ජනප්‍රිය වනු ඇත. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. විදේශගතව සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් ගුවන්තොටුපළ පරිශ්‍රයේදී PCR පරීක්ෂණයකට යොමු කර එම ප්‍රතිඵල අනුව පැය කිහිපයකින් ඔවුන්ව නිවෙස් කරා යොමු කිරීමට තීරණය කෙරේ. දැනට කටුනායක ගුවන්තොටුපළේ ස්ථාපිත කර ඇති රසායනාගාරය මගින් මෙම පරීක්ෂණ සිදු කෙරේ. ඒ අනුව හෝටල් නිරෝධායනයකින් තොරව ඔවුන්ට නිවෙස් කරා යා හැකිය. ඉදිරි සති 2 ඇතුළත මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරේ. එන්නත් දෙකම ලබාගෙන ඇතනම් PCR ප්‍රතිඵලවලින්ද ආසාදිතයකු නොවන්නේ නම් ඔවුන්ට මෙම සහනය ලැබේ. මේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේදී අද සාකච්ඡාවක් පැවැත්විනි. එහිදී අමාත්‍ය කෙහෙලි රඹුක්වැල්ල මහතා පැවසුවේ අත්‍යවශ්‍ය ශේෂ්ත්‍ර සඳහා යම් ලිහිල්වීම් අවශ්‍ය බවයි. ඇන්ටිජන් පරීක්ෂාවකින් හෝ PCR පරීක්ෂාවකින් ආසාදිත බවට තහවුරු වන යම් රෝගියෙකුට තමන් රෝහලකට යා යුතුද නිවසේම සිටිය යුතුද යන්න පැහැදිලි කර ගැනීමට නව යෙදවුමක් හඳුන්වා දී තිබේ. තමන්ට ඇති අනිකුත් රෝගද එම යෙදවුම හරහා වෛද්‍යවරයා වෙත යොමු කළ හැකිය. මේ පිළිබඳ අදහස් දක්වන කැලණිය විශ්වවිද්‍යාලයේ පවුල් සෞඛ්‍ය අධ්‍යයන අංශයේ මහාචාර්ය කුමාර මෙන්ඩිස් මහතා. මිනිත්තු 2ක් ඇතුළත තමුන්ට හරියටම උපදේශයක් දෙනවා ගෙදරින්න පුළුවන්ද? ගෙදරින්න පුළුවන් කියලා කිව්වොත් අපි ගෙදරින්ලා කරන්න ඕන ඒවත් ඒ ඇප් එකටම අඩංගු කරලා තියෙනවා. ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් තියෙනවා නම් ඕනම අපි කියනවනේ වෙබ් බ්‍රවුසර් එකක් Chrome හරි Firefox හරි ඕන එකකට ගිහිල්ලා මේ බොහොම සරලව COVID Triage SL මම අපෝ කියන්නම් COVITRIAGESL.org ඕක ගහපු ගාම බොහොම සරල ඉන්ටර්ෆේස් එකක් එනවා. තමුන්ගේ ජාතික ඇතුරුපත් අංකයේ සිංහල දෙමළ ඉංග්‍රීසි භාෂා තුනෙන්ම තියෙනවා. යුරෝපා කොමිසමේ නියෝජිත පිරිසක් ලබන 27 වෙනිදා මෙරටට පැමිණීමට නියමිතයි. මෙරටට ලබා දී ඇති GSP+ සහනය තවදුරටත් දීර්ඝ කරන්නේ දැයි තීරණය කිරීම සඳහා ඔවුන් සාකච්ඡාවට කිහිපයක්ම පවත්වනු ඇත. දැනට ඇති එම සහනය ලබන වසර දක්වා ක්‍රියාත්මකයි. කොවිඩ් එන්නත ලබා ගැනීම තමන්ගේ පමණක් නොව සමාජයේ අනිකුත් පිරිස්වලද ආරක්ෂාවට හේතු වන බැවින් තරුණ ප්‍රජාව දැනට වඩා ඒ පිළිබඳව අවධානය යොමු කර එන්නත් ලබාගත යුතුයයි දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිවරු කියති. විවිධ මිත්‍යා මත නිසා ඇතැම් තරුණ තරුණියන් කොවිඩ් එන්නත ලබා ගැනීමට ඉදිරිපත් නොවේ. තවත් පිරිසක් මොඩර්නා සහ ෆයිසර් ලබා ගැනීමට උනන්දුවක් දක්වති. සියලු එන්නත් එක හා සමාන කාර්යක්ෂමතාවයකින් යුක්තය. කොළඹ දිස්ත්‍රික්කයේ තරුණ ප්‍රජාවගෙන් එන්නත ලබාගෙන ඇත්තේ 5න් 1ක් පමණක් බව කොළඹ දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රදීප් උදුගොඩ මහතා පවසයි. ගම්පහ දිස්ත්‍රික්කයේ එන්නත්කරණය සාර්ථකව ක්‍රියාත්මක බව එහි දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කීවේය. එමෙන්ම කළුතරද එම වැඩපිළිවෙල ඉහළ මට්ටමකින් ක්‍රියාත්මකයි. මේ නිසා ඉදිරි සති කිහිපයේදී සියලු ප්‍රජාව එන්නත් කිරීමේ හැකියාව ලැබෙනු ඇතැයි ඔවුහු විශ්වාසය පළ කරති. ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කළ සැක සහිත බහලුමක් ශ්‍රී ලංකා රේගුවේ නිලධාරීන් පරීක්ෂාවට ලක් කළේය. මෙම බහලුම නිදහස් කර ගැනීම සඳහා ආනයනකරු රේගුවට ඉදිරිපත් කර ඇති සටහනේ දක්වා ඇත්තේ එහි කොල්ලු කිලෝග්‍රෑම් 23,000ක පමණ ප්‍රමාණයක් අඩංගු බවයි. එහෙත් එය පරීක්ෂා කිරීමේදී තිබී ඇත්තේ කොල්ලු කිලෝග්‍රෑම් 18,000ක් පමණි. ඊට අමතරව ආනයනය සීමා කර ඇති වියලි ඉඟුරු උඳු හා තල්සූකිරි තොගයක්ද සොයාගෙන ඇත. නිලධාරීන් නොමග යවන අයුරින් ඉතා සූක්ෂම ලෙස කොල්ලු අඩංගු මළුවලට සමාන උර තුළ වියලි ඉඟුරු කිලෝග්‍රෑම් 2,500ක් උඳු කිලෝ 2,500ක් සහ තල්සූකිරි කිලෝග්‍රෑම් 248ක් සංගවා තිබිණි. එම බාණ්ඩ තොගේ මුළු වටනාකම රුපියල් කෝටි 6කට වැඩිය. මේවා නිදහස් කළේ නම් රජයට විශාල බදු ආදායමක් අහිමිවීමට නියමිතව තිබිණ. කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට පහර දෙමින් කලහකාරී ලෙස හැසිරුණු බව කියන පූජ්‍ය පල්ලබැද්දේ නන්දරතන හිමි අග්‍රාමාත්‍ය උපදේශක තනතුරක් නොදරන බව අග්‍රාමාත්‍ය කාර්යාලය අවධාරණය කරයි.
උන්වහන්සේ අගමැති කාර්යාලයේ මණ්ඩලයේ කිසිදු තනතුරක් නොදරයි. කැකිරාව පොලිසිය අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබේ. කාබනික පොහොර නිෂ්පාදනය දැන් රට පුරා ක්‍රියාත්මකයි. මහවැලි ඩී කලාපයේ එම පොහොර ටොන් 5000ක් නිෂ්පාදනය කිරීම ආරම්භ තිබේ. මොරගහකන්ද මහවැලි කලාපයේ ගොවිහු 1700ක් දැන් කාබනික පොහොර නිෂ්පාදනය කරති. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව සෑම පුරවැසියෙකුටම ස්ථිර ආදායම් මාර්ගයක් හඳුන්වා දීම රජයේ අරමුණයි. මේ යටතේ සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන වැඩසටහන ආරම්භ කර ඇත. දිවුලපිටිය කුලිය ගෙදර බුලත් අපනේන නිෂ්පාදන ගම්මානයේ ගොවීන් සඳහා උපකරණ බෙදා දීම පසුගියදා සිදු කෙරිණි. මහා පරිමාණයෙන් බුලත් වගා කිරීමට ගොවිහු 50 දෙනෙක් පමණ ඉදිරිපත් වී සිටිති. එක් ගොවියෙකු වෙනුවෙන් රජය රුපියල් ලක්ෂයක් වැය කරනු ඇත. මේ ළඟට ප්‍රමුඛ පුවත. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. දැනට දෛනිකව හමුවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව තවත් අඩු විය යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි. මේ වන විට 2001 වූ දෛනික ආසාදිතයන් හමුවේ. දේශීයව කිසිදු ආසාදිතයෙකු හමු නොවන තත්වයට රටපත්වීම වැදගත් බව ඔහු කියා සිටී. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ශක්තියේ හඬ අවධානය පිණිසයි. වාහන අමතර කොටස් වල හිඟයක් ඇති බවට පැතිරෙන පුවත් අසත්‍ය බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලු මමනුගම මහතා පවසයි. වාහන අමතර කොටස් ගෙන්වීම සීමා කර නොමැත. මේ නිසා කිසිදු මිල වැඩිවීමක් සිදු නොවේ. එහෙත් විවිධ හේතු නිසා ඇතැම් ආයතන වාහන අමතර කොටස් ගෙන්වීම සීමා කර ඇත. එබැවින් මිල ඉහළ යාමක් සිදු වී තිබේ. මෙරටදී වාහන එකලස් කිරීම සිදු කළ හැකිය. එහිදී 35% දේශීය කොටස් එක් කරගත යුතුය. විදෙස් පුවත්. ඇමරිකාවේ ජෝ බයිඩන් පාලනය ඉන්දු පැසිෆික් කලාපය සඳහා නව තයිපාර්ශවික ආරක්ෂක හවුල්කාරීත්වයක් ප්‍රකාශයට පත් කරයි. ඔස්ට්‍රේලියාව ඉන්දියාව සහ ජපානය යන රටවල නායකයන් සමග ඇමරිකානු ජනාධිපතිවරයා සාකච්ඡා කිරීමට සතියක කාලයක් තිබියදී සිදු කළ මෙම ප්‍රකාශනයෙන් ඔස්ට්‍රේලියාවට න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක සබ්මැරින් හිමිකාරීත්වයද ලැබේ. ඉන්දු පැසිෆික් කලාපයේ අනාගතය ඔස්ට්‍රේලියාවට තීරණාත්මක බව එරට අගමැති ස්කොට් මොරිසන් මහතා කියයි. ලබන සතියේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩල සැසියට සමකාමීව මෙම රටවල් හා ඇමරිකාව අතර සාකච්ඡා පැවැත්වේ. ඉන්දුනීසියාවේ ජකාර්තා අගනුවර විශාල වායු දූෂණයට වරදකරුවන් ලෙස එරට අධිකරණය ජනාධිපති ජෝකෝ විඩෝඩෝ සහ තවත් නිලධාරීන් පිරිසක් නම් කර තිබේ. වායු දූෂණයට මුහුණ දීමේදී නොසැලකිලිමත්ව ජනාධිපතිවරයා ඇතුළු පිරිස ක්‍රියා කර ඇතැයි අධිකරණය තීන්දුව කළේය. ඒ අනුව අගනුවර වාතයේ ගුණාත්මක බව ඉහළ නැංවීම සඳහා වහා පියවර ගන්නා ලෙස ඔවුන්ට නියෝග කෙරිණ. 2019 වසරේදී ජකාර්තා වැසියන් එම නඩුව පවරා තිබේ. ලොව විශාලතම වායු දූෂිත නගරය ජකාර්තා බව නම් කර ඇත. එහි ජනගහනය මිලියන 10කට වැඩිය. කොරෝනා වසංගතය නිමාවීමෙන් පසුවද සේවකයන් පූර්ණ කාලීනව නැවත කාර්යාලයට පැමිණීමේ දුර්වලතාවක් පෙන්වනු ඇතැයි BBC ප්‍රවෘත්ති සේවය කළ සමීක්ෂණයකින් හෙළිවෙයි. බොහෝ සේවකයන් සඳහන් කර ඇත්තේ තමන් නිවසේ සිට වැඩ කිරීමට කැමැත්තක් දක්වන බවයි. එහෙත් රැකියා කළමනාකරුවන් සඳහන් කළේ මෙයින් සේවාස්ථානයේ නිර්මාණාත්මක භාවයට බලපෑමක් එල්ල විය හැකි බවයි. බ්‍රිතාන්‍යයේ ආයතන ප්‍රධානීන් 530 දෙනෙකු සඳහන් කර ඇත්තේ නිවසේ සිට කටයුතු කිරීමෙන් රැකියා ස්ථානයට නිසි කාර්ය සාධනයක් නොලැබෙන බවයි. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. වෙරළට සමාන්තරව ඉදි කෙරෙන නයිඩමඩම ඉරණවිල හරහා හලාවත දක්වා වන B640 මාර්ගයේ සංවර්ධන කටයුතු කඩිනම් කර තිබේ. කොළඹ පුත්තලම ප්‍රධාන මාර්ගයේ වෙන්නපුව මාරවිල
මහවැව මාදම්පේ සහ හලාවත නගරවල රථවාහන තදබදයට විසඳුමක් ලෙස මෙම මාර්ගය ඉදි කෙරේ. එහි දුර කිලෝමීටර් 32කි. දැනටමත් කිලෝමීටර් 18ක වැඩ අවසන්ය. ක්‍රීඩා පුවත්. දකුණු අප්‍රිකාවත් සමග 2020 තරඟාවලියේදී ඇතැම් ක්‍රීඩකයන් හිතාමතාම දුර්වල ක්‍රීඩා විලාශයක් පෙන්වූ බවට ඇතැම් මාධ්‍ය සිදු කළ වාර්තා පදනම් විරහිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. කණ්ඩායම් කළමනාකාරීත්වයෙන් හෝ එවැනි පැමිණිල්ලක් Tamanට ලැබෙන්නේ නැතැයි ක්‍රිකට් ආයතනය අවධාරණය කරයි. දකුණු අප්‍රිකාව සමග එක්දින තරඟාවලිය ජයග්‍රහණය කළ කණ්ඩායම මෙම තරඟාවලියටද නම් කෙරිණි. මෑත කාලීනව ජාතික කණ්ඩායම Tamanට ලැබෙන තරඟ ජයග්‍රහණය කරමින් නිවැරදිව ඉදිරියට යන බව ක්‍රීඩා ලෝලීන්ද පිළිගෙන තිබේ. එබැවින් අසත්‍ය හා ගොතන ලද ප්‍රවෘත්ති පළ කිරීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාධ්‍යවලින් ඉල්ලීමක් කරයි. තීරණාත්මක ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය තව නොබෝ දිනකින් ඇරඹෙයි. එවැනි අවස්ථාවක මෙවැනි ප්‍රවෘත්ති ප්‍රචාරය කිරීම කණ්ඩායම අස්ථාවර කිරීමට හේතුවකි. කණ්ඩායමේ සියලු ක්‍රීඩකයන්ගේ කැපවීම ඉකුත් තරඟවලදී දක්නට ලැබුණු බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියයි. ආසියානු ටේබල් ටෙනිස් ශූරතාවලියට ශ්‍රී ලංකාවද සහභාගී වෙයි. මේ මස 27 වෙනිදා සිට ලබන මස 5 වෙනිදා තෙක් දෝහා කටාරෙහිදී තරඟාවලිය පැවැත්වේ. ඒ වෙනුවෙන් ක්‍රීඩකයන් 9 දෙනෙක්ගෙන් යුත් සංචිතයක් මේ දිනවල පුහුණු වීම ආරම්භ ඇත. ලෝකයේ ප්‍රධානතම ටේබල් ටෙනිස් ක්‍රීඩකයෝ මේ සඳහා සහභාගී වෙති. චීනය, ජපානය, ඉන්දුනීසියාව, හොංකොං, මැලේසියාව මේ සඳහා එක්වන ප්‍රබල රටවල් වෙයි. මෙම සංචාරය සඳහා රුපියල් ලක්ෂ 40ක් පමණ වැය වෙන බව ශ්‍රී ලංකා ටේබල් ටෙනිස් සංගමය කියයි. ලබන 25 වෙනිදා ශ්‍රී ලංකා පිළ දෝහා බලා පිටත්වීමට නියමිතයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. අද්විතීය විශේෂාංග රැසක් සහිත Huawei නවතම ටැබ්ලට් PC MatePad 11 නුදුරේදීම ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට නියමිතයි. මෙය ඔවුන්ගේ නවතම ස්මාර්ට් උපාංගය වෙයි. වෘත්තීය කටයුතු, ඉගෙනීමේ කටයුතු ඇතුළු ඕනෑම තාක්ෂණික අවශ්‍යතාවක් සඳහා ගැලපෙන පරිදි විශේෂාංග රැසක් සහිතව මෙය වෙළඳපළට පැමිණෙනු ඇත. ඩෙස්ක්ටොප් පරිගණකයක අත්දැකීම් වර්ධනය කරමින් ටච් ස්ක්‍රීන් පාලනය සහ වැඩි දියුණු කළ Huawei M Pencil අන්තර්ගත කරමින් මෙය නිෂ්පාදනය කර ඇත. මෙහි යතුරු පුවරුවද ඉතා පහසු හා වේගවත් වේ. M Pencil මගින් විවිධ චිත්‍ර රටා ඇඳීම කළ හැකිය. මෙහි කැමරා පද්ධතියද ඉහළ මෙගාපික්සල් අගයක් ගනී. මෙහි ඇති යෙදවුම් 4ක් එකවර විවෘත කර කාර්යයන් සිදු කිරීමේ හැකියාවද විශේෂතා අතර වෙයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ ඔබේ සියලුම බැංකු කටයුතු වඩාත් සුරක්ෂිතව පහසුවෙන් කරගන්න ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. මුදල් හුවමාරු, බිල්පත් ගෙවීම්, ක්‍රේලෝඩ්, ක්‍රෙඩිට් කාඩ් ගෙවීම්, ලංකා QR ආදී සේවාවන් රැසක් සමගින් බැංකු ගිණුම් කිහිපයක් සමග එකවර ලියාපදිංචි වීමේ පහසුකම. ඔබ කොතැනක සිටියත් ඔබේ බැංකු කටයුතු එසැනින් කරගන්න ඩිජිටල් විසඳුම Play Store හෝ App Store හරහා දැන් නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න NSB Pay. වැඩි විස්තර ළඟම පිහිටි ශාඛාවෙන් හෝ 0112 379යි 379 අමතන්න. කොන්දේසි සහිතයි. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. මේ වසරේ මුල් මාස 6ේදී ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 120කට වැඩි ඇඟලුම් නිෂ්පාදන ආනයනය කර තිබේ. ලොව ප්‍රමුඛතම නාමයන්ගෙන් යුත් ඇඟලුම්ද ඒ අතර වෙයි. කෙසේ වුවත් ලෝකයට ඇඟලුම් අපනයනය කරන ප්‍රමුඛතම රටක් ලෙස ශ්‍රී ලංකාව සැලකේ. එවැනි අවස්ථාවක රුපියල් කෝටි ගණනක් වැය කර ඇඟලුම් ආනයනය කිරීම කනගාටුවට කරුණක් බව ඒකාබද්ධ ඇඟලුම් සංසදය සඳහන් කරයි. මේ අතර ඉකුත් මාසයේදී සේවාංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 46.2ක් ලෙස පහළ ගියේය. නව ව්‍යාපාර ක්‍රියාකාරකම්, සේවා නියුක්තිය සහ අපේක්ෂිත ව්‍යාපාර ක්‍රියාකාරකම් යන උපදර්ශක එහිදී පහළ ගොස් තිබේ.
මේ බිමල් පුතානේ. හරි ගිහිල්ලා අලුත් කාර්යයකුත් අරගෙන. හරි ගියේ හරි තැනට ගිය හින්දා මාමා LOLC එකේ ලීසින් කරේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ. LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න. කාලගුණ වාර්තාව. සබරගමුව බස්නාහිර මධ්‍ය මහා වයඹ පළාත්වලත් ගාල්ල මාතර දිස්ත්‍රික්කවලත් වැසි ඇති විය හැකිය. ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ක් පමණ වූ තද වැසි ඇතිවේ. ප්‍රවෘත්ති අවසන් කිරීමට යලි සිරස්තල. රටේ අභ්‍යන්තර ගැටලු විසඳීමට බාහිර යාන්ත්‍රණයක් අවශ්‍ය නොවන බව විදේශ ඇමති අවධාරණය කරයි. මෙවර ජගත් මහා මණ්ඩල සැසියේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තරය තුළ ඇති විවිධ වැරදි මතවාද නිවැරදි කිරීමට පියවර. රට විවෘත කරන්නේ දැයි අවසන් තීරණය හෙට. මෙරට බැංකු 3කට ඇමරිකාවෙන් ඩොලර් මිලියන 265ක්. දැනට ඇතේ කෘතිම කිරිපිටි හිඟයක් බවට තොරතුරු. විදේශගතව සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට ගුවන්තොටුපළේ PCR පරීක්ෂණයෙන් පසු කඩිනමින් නිවසට. යුරෝපා කොමිසමේ නියෝජිත පිරිසක් මෙමස අගදී දිවයිනට. වාහන අමතර කොටස්වල මිල වැඩිවීමට හේතුවක් නැතැයි අවධාරණය කරේ. ජකර්තා අගනුවර වායු දූෂණයට ඉන්දුනීසියානු ජනපති වරදකරු වෙයි. දකුණු අප්‍රිකාවත් සමග 2020 තරඟාවලියේදී ක්‍රීඩකයන් සම්බන්ධව කිසිවෙක්ගෙන් පැමිණිල්ලක් ලැබී නැතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියයි. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශයට www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකිය. මෙළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 9ට. ප්‍රවෘත්ති ඉන් සමාප්තයි.